අයිබෝන් දුවපුතේ මම කෝනාර ඒකනායක අදත් මම බලාපොරොත්තු වෙනවා අප උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ එන තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කරන්න. 12 වෙනි වසර 3 වෙනි පාඩම පස කොහොමද ශාක වර්ධනයේට පාංශු පරිසරයේ බලපාන්නේ කියලා අපි එතනදී කතා කරන්නේ. එතන තියෙන වැදගත් භෞතික ගුණාංගයක් තමයි පාංශු ඝනත්වය. එහෙනම් මීට කලින් වීඩියෝ එක අපි කතා කරා පසක දෘශ්‍ය ඝනත්වය හොයන්නේ කොහොමද කියලා. අද දිනේදී මම බලාපොරොත්තු වෙනවා පසක සත්‍ය ඝනත්වය පිළිබඳ කතා කරන්න. මේ සත්‍ය ඝනත්වය සොයන පරීක්ෂණයක් අපිට තියෙනවා. අනේ පරීක්ෂණය සහ ඊට අදාළ ගණනය කිරීම තමයි අද මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද සත්‍ය ඝනත්වය කියන්නේ කියලා. සත්‍ය ඝනත්වයට කියන තවත් නමක් තමයි අංශු ඝනත්වය. අංශු ඝනත්වය කිව්වත් සත්‍ය ඝනත්වය කිව්වත් මේ දෙකෙන්ම අදහස් කරන්නේ එකමයි. එහෙනම් සත්‍ය ඝනත්වයේ සංකේතය විදිහට අපි ගන්නවා ρ t. true density ඉංග්‍රීසියෙන් කියනවා නම් true density එකේ සංකේතය තමයි ρ t. ඒ වගේම අපිට කියන්න පුළුවන් සත්‍ය ඝනත්වයේම තව විදිහකට අංශු ඝනත්වය particle density. එහෙනම් ඒකේ සංකේතය ρ p. එහෙනම් අපි සත්‍ය ඝනත්වය කියලා කියන්නේ පස් සාම්පලයක වියලි බර බෙදනවා පස් සාම්පලයේ පරිමාවයෙන්. මෙතනදී තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. පරිමාව කියලා අපි මෙතනදී ගන්නේ මුළු පරිමාව නෙමෙයි. පස් සාම්පලයේ මුළු පරිමාව නෙමෙයි. පස් සාම්පලයේ ඝන ද්‍රව්‍ය වල පරිමාව විතරයි. අපි දන්නවා පස් සාම්පලයේ අවකාශ කොටසක් තියෙනවා. ඒ අවකාශ කොටස අතහැරලා ඝන ද්‍රව්‍ය කොටසේ විතරක් පරිමාව අපි ගන්න ඕනේ. මෙතනදී සත්‍ය ඝනත්වය හොයන පරිමාව විදිහට. එහෙනම් අපි ගන්නේ ඝන ද්‍රව්‍ය පරිමාව විතරයි. වියලි බර අපි ගන්නවා ග්‍රෑම් වලින්. පරිමාව අපි ගන්නවා ඝන සෙන්ටිමීටර වලින්. එහෙනම් අපිට මේකේ ඒකකය ලැබෙනවා ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියන එකකේ. හරි. අපි විද්‍යාගාරයේදී සත්‍ය ඝනත්වයේ සොයන පරීක්ෂණයේදී අපි විශිෂ්ට ගුරුත්වයේ ඇසුරින් තමයි සත්‍ය ඝනත්වය සොයන්නේ. අපි බලමු විශිෂ්ට ගුරුත්වය කියන්නේ මොකක්ද කියලා. විශිෂ්ට ගුරුත්වය සමාන වෙනවා යම් ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදපු අගයට. එහෙනම් අපිට සරලව කියන්න පුළුවන් ජලයේ ඝනත්වයෙන් කී ගුණයක්ද යම් ද්‍රව්‍යයක ඝනත්වය. අන්න ඒ අගයට අපි කියනවා විශිෂ්ට ගුරුත්වය. එහෙනම් විශිෂ්ට ගුරුත්වය කියලා කියන්නේ අපි යම් ද්‍රව්‍යයක ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. හරි. එහෙනම් ජලයේ ඝනත්වයෙන් කී ගුණයක්ද යම් ද්‍රව්‍යයක ඝනත්වය කියන එක තමයි අපි කියන්නේ විශිෂ්ට ගුරුත්වය කියලා. අපි විශිෂ්ට ගුරුත්වය හොයද්දී මෙන්න මේ සමීකරණය පාවිච්චි කරමු. එහෙනම් විශිෂ්ට ගුරුත්වය හොයද්දී අපි ඒ විශිෂ්ට ගුරුත්වය හොයන්න අවශ්‍ය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ගන්න. ඒ විශිෂ්ට ගුරුත්වය හොයන්න අවශ්‍ය ද්‍රව්‍යයේ යම් පරිමාවක් ගන්නවා. එහෙනම් ද්‍රව්‍යවල බර ඊට පස්සේ මේ ගත්ත සාම්පලයේ පරිමාවට සමාන ජල පරිමාවක බර අපි හොයා ගන්නවා. අපි හිතමු මෙතන ගත්තේ පස් සාම්පලයක් කියලා. මේ පස් සාම්පලයේ වියලි බර අපි ගන්නවා. ඒ පස් සාම්පලයට සමාන ජල පරිමාවක බර අපි ගන්නවා. එහෙනම් මෙන්න මේ අනුපාතයෙන් අපිට ලැබෙනවා විශිෂ්ට ගුරුත්වය. එහෙනම් අපිට සමීකරණයක් හදාගන්න පුළුවන් මෙතනදී. පස් සාම්පලයක පස්වල විශිෂ්ට ගුරුත්වය අපි හොයනවා නම් අපිට පුළුවන් පස් සාම්පලයේ වියලි බර ගන්න. ඒ පස් සාම්පලයේ වියලි බර අරගෙන ගත්ත පස් සාම්පලයේ පරිමාවට සමාන ජල පරිමාවක බර අපි ගන්න. සමාන ජල පරිමාවක බර. එහෙනම් මෙන්න මේ පස් සාම්පලයේ වියලි බර ඒ
පස් සාම්පලයේ පරිමාවට සමාන ජල පරිමාවක බරෙන් අපි බෙදුවොත් අපට ලැබෙනවා පස් සාම්පලයේ විශිෂ්ට ගුරුත්වය. එහෙනම් අන්නේ විශිෂ්ට ගුරුත්වයේ ඇසුරින් අපට පුළුවන් පසක සත්‍ය ඝනත්වය සොයන්න. අපි විද්‍යාගාරයේදී විශිෂ්ට ගුරුත්වය හොයන්න විශිෂ්ට ගුරුත්ව කුප්පිය භාවිතා කරනවා. ඔයාලට මතක ඇති විශිෂ්ට ගුරුත්ව කුප්පිය කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන කුඩා කුප්පිය. මේකේ කුඩා මූඩියක් තියෙනවා. මූඩියේ කුඩා සිදුරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ විශිෂ්ට ගුරුත්ව කුප්පියක් අපි මේ පරීක්ෂණයට පාවිච්චි කරනවා. අරගෙන ඒ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර කිරා ගන්නවා. අපි හිතමු ඒක M1යි. ඉස්සලාම කුප්පිය අරගෙන හිස් කුප්පියේ බර කිරා ගන්නවා. ඒක M1යි. ඊට පස්සේ අපි මේ කුප්පියට අපිට සත්‍ය ඝනත්වය හොයන්න අවශ්‍ය වෙන පස් සාම්පලයේ වියලලා ඒක හොඳින් කුඩු කරලා ඒ පස් සාම්පලයෙන් කොටසක් මේකට පුරවනවා. දල වශයෙන් මේ කුප්පියෙන් භාගයක් විතර වෙන්න අපි පස් සාම්පලයේ මේකට පුරවනවා. පුරවලා අපි බර පිරා ගන්නවා. ඒක අපි නම් කරමු M2යි කියලා. එහෙනම් කුප්පිය සහ පස්වල බර තමයි M2 කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ කුප්පියේ මේ ඉතිරි ඉඩකඩට ජලය පුරවනවා. එහෙනම් මේ විදිහට කුප්පියේ පස් තියෙද්දිම මේ ඉතිරි කොටසට ජලය පුරවනවා. ජලය පුරවලා අපි දන්නවා මේ පස් සාම්පලය තුල අවකාශ තියෙන්න පුළුවන්. මේ අවකාශ තුල වාතය තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ වාතය ඉවත් කිරීමට මේ පස් අඩංගු විශිෂ්ට ගුරුත්ව කුප්පිය ජල තාපකයක රත් කරනවා. එතකොට මේ පස් සාම්පලය තුල තියෙන වාතය ටික පිට වෙලා යනවා. එහෙනම් අන්නේ විදිහට රත් කරලා අපි අවසාන බර කිරා ගන්නවා. අපි M3යි කියලා හිතමු. ඊට පස්සේ මේ අඩංගු සියලුම ද්‍රව්‍ය පස් සහ ජලය සියල්ල ඉවත් කරනවා. අපි ඉවත් කරලා සම්පූර්ණයෙන් පිරිසුදු ජලයෙන් කුප්පිය පුරවලා බර කිරනවා. අපි කියමු ඒක M4යි කියලා. එහෙනම් අපි සමීකරණයක් හදාගත්ත මේ විදිහට. පසක විශිෂ්ට ගුරුත්වය සමානයි පස්වල විශිෂ්ට ගුරුත්වය සමානයි පස් සාම්පලයේ වියලි බර බෙදීම සමාන ජල පරිමාවක බර. සමාන ජල පරිමාවක බර. එහෙනම් අපි මෙතනදී මේ සමීකරණය මගින් විශිෂ්ට ගුරුත්වය හොයන්න නම් ඉස්සලාම් පස් සාම්පලයේ බර හොයා ගන්න ඕනේ වියලි බර. අපිට පේනවා මෙතන තියෙන හිස් කුප්පියේ බර. මෙතන තියෙන කුප්පියට පස් දාපුවාම එන බර. කුප්පියේ සහ පස්වල බරෙහි එකතුව තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් M2කින් M1 අඩු කරපුවාම පස්වල වියලි බර හොයන්න. එහෙනම් වියලි බර සමාන වෙනවා M2 කියන්නේ කුප්පිය සහ පස්වල බර. M1 කියන්නේ කුප්පියේ බර. එහෙනම් M2කින් M1 අඩු කිරීමෙන් අපිට පුළුවන් පස්වල වියලි බර හොයා ගන්න. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ පස් සාම්පලයේ පරිමාවට සමාන ජල පරිමාවක බර හොයා ගන්න ඕනේ. එහෙනම් ඒක තමයි අපිට ඊළඟට තියෙන කාර්යය. එතෙන්දී අපි මෙන්න මේ දේ යොදා ගන්නවා. දැන් මේ M4 කියලා කියන්නේ කුප්පිය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවුවාම ලැබෙන බර. M1 කියන්නේ හිස් කුප්පියේ බර. අපි M4න් M1 අඩු කළොත් අපිට ලැබෙනවා මේ කුප්පිය තුල අඩංගු වෙන සම්පූර්ණ ජල පරිමාවේ බර හොයා ගන්න පුළුවන්. අපි ඒක ඉස්සරළම ලියා ගන්න. M4න් අඩු කරනවා M1. එතෙන්දී අපට ලැබෙනවා කුප්පියට පුරවන්න පුළුවන් සම්පූර්ණ ජලයේ බර අපට ලැබෙනවා. ඊට පස්සේ අපි බලනවා M3න් M2 අඩු කරලා. බලන්න M3න් M2 අඩු කරපුවම මොකක්ද වෙන්නේ කියලා. M3 කියලා කියන්නේ ජලය පස් සහ කුප්පියේ බර. M2 කියන්නේ පස් සහ කුප්පියේ බර. එහෙනම් අපට පේනවා M3න් අපි M2 අඩු කරොත් අපට ලැබෙන්නේ මෙන්න මේ කොටසේ අල්ලන ජල පරිමාවේ බර. එහෙනම් මෙන්න මේ කොටසේ අල්ලන ජල පරිමාවේ බර අපට ලැබෙනවා M3න් M2
අඩු කරොත් අපි අඩු කරමු එහෙනම් m3 ඍණ m2 එහෙනම් m3 ඍණ m2 අපට ලැබෙනවා මෙන්න මේ කොටසේ විතරක් අල්ලන ජලයේ බර m4 ඍණ m1 ලැබෙනවා සම්පූර්ණ කුප්පියේ අල්ලන ජල පරිමාව අපි එහෙනම් සම්පූර්ණ කුප්පියේ අල්ලන ජල පරිමාවෙන් මෙන්න මේ ජල පරිමාව අඩු කරොත් අපට ලැබෙනවා මෙන්න මේ කොටසේ අල්ලන ජල පරිමාවේ බර. එහෙනම් අපි මේ අගේ අඩු කරනවා. එහෙනම් අපට මෙතන පෙන්නන්නේ සම්පූර්ණ කුප්පියේ අඩංගු වෙන ජල පරිමාවේ බර. මෙතනින් අපට පැහැදිලි වෙන්නේ මෙන්න මේ පාට කරලා තියෙන කොටසේ තියෙන ජල පරිමාවේ බර. එහෙනම් අපට පේනවා මේකෙන් මේක අඩු කරපුවාම අපට ලැබෙන්නේ මෙන්න මේ කොටසේ පරිමාවේ බර. ඒ කියන්නේ පස් සාම්පලයට සමාන ජල පරිමාවක බර අපිට ඒ විදිහට හොයාගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු මේකට අගයන් කීපයක් ආදේශ කරලා. අපි දැන් මේ අතුරින් හොයන්න ඕනේ විශිෂ්ට ගුරුත්වය කීයද කියලා. අපි හිතමු m1 ග්‍රෑම් 10යි කියලා. m2 අපි හිතමු 5 පුරවපුවාම මේකේ බර ග්‍රෑම් 25යි කියලා. ඊට පස්සේ මේකට ජලයත් පුරවපුවාම අපි හිතමු m3 ග්‍රෑම් 30යි කියලා. ඊට පස්සේ පස් සහ ජලය අයින් කරලා කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවපුවාම අපි හිතමු මේ සම්පූර්ණ බර ග්‍රෑම් 22යි කියලා. අපි දැන් ආදේශ කරලා බලමු. එහෙනම් m2 25යි මෙතන 10යි. ඒ කියන්නේ 25න් 10ක් අඩු වෙච්චාම අපට ලැබෙනවා 15යි. මේ වෙනස එහෙනම් 15ක් අපට ලැබුණා. ඊට පස්සේ m4න් m1 අඩු කරපුවාම 22න් 10ක් 12යි. ඊට පස්සේ m3න් m2 අඩු කරපුවාම 30න් 25ක් 5යි. හරි. එහෙනම් අපි බලමු සුළු කරලා. එහෙමනම් මෙතන අපට ලැබෙනවා 7ක් 15 බෙදීම 7. එහෙනම් අපිට දල වශයෙන් උත්තරේ ගන්න පුළුවන් 2.1ක් විතර විශිෂ්ට ගුරුත්වය. එහෙනම් 2.1යි විශිෂ්ට ගුරුත්වය. අපි ඔන්න විශිෂ්ට ගුරුත්වය හොයලා ඉවරයි. මෙතනදී අපි ඊළඟට කරන්නේ මොකද්ද? මේ විශිෂ්ට ගුරුත්වයත් සත්‍ය ඝනත්වයත් කියන දෙක එක හා සමානයි. මෙන්න මේ ඒකකයේ විදිහට අපි ගත්තොත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියන ඒකකය ගත්තොත් ඒ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියන ඒකකයේ භාවිතා කිරීමේදී විශිෂ්ට ගුරුත්වය සහ සත්‍ය ඝනත්වය කියන දෙකම අගයෙන් සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් 2.1යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් සත්‍ය ඝනත්වය. ඔය විදිහට අපිට සත්‍ය ඝනත්වයේ මේ සරල පරීක්ෂණය ඇතුළෙන් හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කෘෂිකාර්මිකව භාවිතා කරන පසක තියෙන්න ඕන සත්‍ය ඝනත්වය තමයි 2.5. දල වශයෙන් 2.5ක වගේ අගයක් තමයි කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසු පසක පවතින්න ඕනේ සත්‍ය ඝනත්වය. හරි. අපි අද දවසේ කතා කරා සත්‍ය ඝනත්වය කියන්නේ මොකක්ද? ඒ වගේම සත්‍ය ඝනත්වය හොයන පරීක්ෂණය මොන ආකාරයෙන්ද කරන්නේ? විශිෂ්ට ගුරුත්ව කුප්පියක් ආධාරයෙන් කොහොමද ඒක කරගෙන යන්නේ? සහ අපි උදාහරණයක් අරගෙන ඒ සුළු කිරීමත් කරා. එහෙනම් මම හිතනවා අද දිනේ මේ වීඩියෝ මගින් ඔබට සත්‍ය ඝනත්වය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්න ඇති. මෙවැනිම තව වීඩියෝ කීපයක් මා ඉදිරියටත් ඉදිරිපත් කරනවා. මෙවැනි ගැටලු සහිත ස්ථාන ටික ඔබට පැහැදිලි කර දීම සඳහා. බොහොම ස්තුතියි. අයබන්දරුන්.